බුකිය විස්තරයට අමතරව බුකියේ සතියේ විස්තර අරලා සමාලෝචනයක් කරා. ඇත්තටම මේක අලුත් වැඩසටහනක් නෙමෙයි. මේ බුකිය විස්තරේම සංක්ෂිප්ත සටහන. නැත්නම් බුකිය විස්තරේම දිග්වක්. හොඳයි අපි බලමුකෝ පහුගිය කාලේ, ඒ කියන්නේ පහුගිය සතිය පුරාවට බුකියේ ගිය තතුමිත්ති. ඇත්තටම මේ අර ලංකාවේ එක සම්වර්ධන ව්‍යාපෘතිය කරනවානේ. ඒකේ එකක් තමයි කල්යාණී රන්දොට. මේක ඇවිල්ලා කල්යාණී පිවිසුම් මාර්ගය. මේකේ විවෘත කිරීමෙන් සොයේ තිබ්බා. ඇත්තටම මේ උත්සව පිළිබඳව ජනාධිපතිවරයා මීට මාස දෙක තුනකට කලින් අපූර්ව කතාවක් කියලා තිබ්බා. ඒක ටිකක් රටට හිතේශී කතාවක්, දේශීය කතාවක්. ඒ කතාවේ තිබ්බේ කිසිම උත්සවයක් තියන්න එපා. අනවශ්‍ය මුදල් නාස්ති කරන්න එපා. කාට හරි උත්සවයක් තියන්න ඕන ඒ උත්සවයේ වියදම සම්පූර්ණ රජයෙන් අයින් කරලා ඒක තමන් පුද්ගලිකව දාන්න කියන එක තමයි අමාත්‍ය මණ්ඩලයට දීපු උපදෙස. නමුත් ඒ උපදෙස එතුමා දැනුවත් හෝ නොදැනුවත්ව එතුමාගේ මතින් කඩ වෙන්න තමයි මේ උත්සවයේ සංවිධානය කරලා තිබ්බේ. ඒ කියන්නේ නටුම් කණ්ඩායම මල්වැටි සංදර්ශන සහිතව තමයි කල්යාණී රන්දොරටුවේ මේ කියන්නේ ආරම්භක උත්සවයේ සංවිධානය කරලා තිබ්බේ. නමුත් ලංකාවේ හා කෙළවරේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා කියන ප්‍රදේශයේ මහා ඛේදවාචකයක්. මේක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක් තමයි. හැබැයි අහිංසක දරු පැටවුණු 5 දෙනෙකුගේ ඇතුළුව ජීවිත 6ක් අපිට අහිමි පාවක් කරුණා. ඉතින් මේ ඛේදවාචකයේ ශෝකය නිසා උත්සවයේ යම් ප්‍රමාණයක් කප්පාදු කරා ජනතාවට පේන්නේ. නමුත් අර කලින් කියපු කතාව ඒකෙන් සාධාරණ වෙන්නේ නැහැ. කලින් කියපු කතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. මොකද අති දැවන්ත උත්සවයක් සංවිධානය වෙලා තිබෙනවා. ඊළඟට ඊට කලින් රාජ්‍ය කටයුතු උත්සව ඔක්කොම විශේෂයෙන් කොරෝනා නීති කියන්නේ සෞඛ්‍ය නීති පවා උල්ලංඝනය කරමින් ඒ උත්සව සියල්ල පැවැත්වුණා. ඉතින් මේ උත්සවය ඇස්සේ මම මතු කරගන්නවා ඉතාම බරපතල ගැටලුවක් තමයි ලංකාවේ ගමක් නගරයක් යා කරා. නැත්නම් ගමේ ඉන්න මිනිස්සුන්ට නගරට ලංකාවේ ගමේ ඉන්න මිනිස්සුන්ට නගරට එන්න හරියට පාලමක් නැති තැන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා තියෙන තමයි මේ පාලකයෝ ජොගින් ට්‍රැක් හදන්න කෝටි 8000ක් මේ පාරේ ජොගින් ට්‍රැක් 1000ක් හදන්න. ඇත්තටම කණ්ඩක් නැතුව ඉන්නේ කොලෙස්ටරෝල් අඩු කරගන්න. නැත්තම් මොකක් හරි ශාරීරික ව්‍යායාම කරලා ඇඟ බස්ස ගන්නවට වඩා ලංකාවේ ජනතාවට විශාල ප්‍රශ්න තොගයක් තියෙනවා. මේ තොගයට විසඳුම් හොයන්න ඕනේ පාලකයෝ. ප්‍රමුඛතාවයක් සකස් කරන්න නැතුව තමයි මේ සියල්ල කරන්නේ. ඒ ඇස්සේ ෆෝමියුලා 1 ට්‍රැක් හැදෙනවා. ඒ ඇස්සේ මේ හැමෝම කලින් ආණ්ඩුව කාලේ රේස් පැදලා එක ප්‍රශ්න නේද? ගොඩාක් ගමන තිබ්බා. ඉතින් ඒ වගේම දිගුවක් දැන් සිද්ධ වෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේ යටිපස්සේ ඕගොල්ලෝ මතක් කරගන්න ඕනේ පරණ කතා ටික. පරණ වුණාට මේවා පරණ වෙන්නේ නැහැ. මොකද අපේ බදු මුදල් එක්ක නටපු නෙయ్యාඩ. ඒකද පැහැදිලිව බුකේ කණ්ඩායමේ අපි කියනවා මේවා නෙయ్యාඩ ගන්න. විශේෂම සුදු වලින් බලන්න අර නෙළුම් කුරුල්ල ලංකාවේ අභිමානය කියලා කිව්වේ. මොකද වෙලා තියෙන්නේ? විශේෂයෙන්ම නෙළුම් කුරුල්ලට කොච්චරක් වියදම් කරාද? ඇත්තටම බිලියන 16ක් වියදම් කරා. හරි? ඩොලර් බිලියන 16ක් වියදම් කරා. මේක එක්සිම් බැංකුවෙන් ගත්ත ණයක් චීනි. අන්තිමට දැන් වාර්ෂිකව කෝටි 244ක් ගෙවන්න ඕනේ අපේ බදු මුදල් වලින් සල්ලි 750ක් හම්බ වෙන්නේ නැහැ. sannivedanaye මහා පෙරගමන් කරු කියලා තමයි කිව්වේ. කිසිම sannivedana ක්‍රියාවලියක් ඒක හරහා සිදු වෙන්නේ නැහැ. ඊළඟට ඒකේ අර මහා ආපනශාලා ආරම්භ ඔක්කොම මායාවට වරපත් වෙනවා. ඒ කියන්නේ ප්‍රෝටීන් මාකට් කියන්නේ මොකද්ද? අර හැදුවා වෙනම ජලයේ උඩ මේ වෙළඳපොළක්. මොකද උනේ අසාර්ථක. ඊළඟට ඉන්ඩිපෙන්ඩන්ට් නිස්කායකේ නිදහස් චතුරස්‍රය වේද ආප්ත 250ට කියන්නේ. එහෙම ආයතන ඒ ඔක්කොම සුදු වලි බවට පත් වුණා. කිසිම ලංකාවේ ආර්ථිකයට සේවයක් කරේ නැහැ. ඊළඟට යනවා මහා ව්‍යාපෘති මත්තල ගුවන්තොටුපළ නේද? දැන් මේ දවස් දෙකකට කලින් ලංකාවේ පත්තරේ තියෙනවා ඒකේ ආදායම නේද? කීයද ආදායම? ආදායම $1,12,000. වියදම කීයද? $2,2500. දැන් ඒක ගොඩ ගන්න කියලා මේ ගුවන්තොටුපළ නෑ එහෙම අසාර්ථක ව්‍යාපෘතියක් නෙමෙයි කියලා පෙන්නන්න. ධර්ම ප්‍රයත්නයට යන මුදල් ඒක ලොකුයි. දැන් බලන්නකෝ දැන් කොළඹ ඉඳන් එයාපෝට් එකෙන් නැගලා ඩුබායි යන ඕන කෙනෙක් කොළඹින් වාහනයක් හයරකට අරගෙන ගියොත්
හම්බත් මත්තලට 13000ක් විතර යනවා. සාමාන්‍ය මිල ගණන් මේ කියන්නේ. හරි. නමුත් මත්තල ඉඳන් දුබායි වලට ටිකට් එක 12000යි. කොහොමද මේ ආයතන කරන්නේ? නේද? ඊළඟට හැමතිස්සෙම පාඩුව බලන්න. ඒකින්ද ඒ විතරක් නෙමෙයි ඊළඟට යනවා අම්බන්තොට දෙන සම්මන්ත්‍රණ ශාලාවක් හදුවේ නේද? සීට් 1500ක්. මොනවාද කරපු සම්මන්ත්‍රණ? ඒ ආශ්‍රිතව තව අර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වගේම තියෙන වෙන පොඩි හෝල් ටික. හරි. කිසිම දෙයක් සිදු නැහැ. මේ වගේ විශාල ප්‍රමාණයක සුදුවල ව්‍යාපෘති ගණනාවක් පටන් ගන්න තරක් නෙමෙයි. ඒවා දැන් ක්‍රියාත්මක නොවන මට්ටමටම වැටිලා. ඊළඟට අර එයස්සේ මේකේ තියෙන ලොකුම විහිළුව තමයි මේවට ණය දෙන්නේ 106 7 8 පොලියට. වසර 20යි උඩරිම කාලේ ණය ගෙවන්නේ. සහන කාලයක් දෙන්නේ නැහැ. සමහර සහන කාල දින අවුරුද්දයි නැත්නම් අවුරුදු දෙකයි. චීනෙන් දෙන ණය පොලි ප්‍රතිශතය ඉතාම වැඩි. නමුත් අර පහුගිය ආණ්ඩුව කාලේ සහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් කොළඹ නගරේ තදබදය අයින් කරන්න ගෙනාවා ජපාන. ඒකත් ජයිකා මේ වගේම තමයි කල්යාණි රන්දොරටු වගේම තමයි. ඒකත් ජයිකා ව්‍යාපෘතිය. මොකද උනේ? ඒ ව්‍යාපෘතිය අවලංගු කරා. ඒකේ පොලි ප්‍රතිශතය කීයද? 0.01. ඊළඟට ඒ ණය මුදල ඩොලර් බිලියන 1.5යි. අන්තිමට ජපාන් සමාගමට ඒක කැන්සල් කරපු හින්දා ගෙවන්න සිද්ධ වුණා. මොකක්ද? ඇත්තටම ගත්තොත් ඒක බිලියන 5.8ක්. ඒ කියන්නේ ඩොලර් නෙමෙයි රුපියල් බිලියන 5.8ක් ගෙවන්න සිද්ධ වුණා. එතකොට ඒ ණය මුදල දුන්නේ වසර 40කින් ගෙවන්න. අවුරුදු 10ක සහන කාලයක්. ඒක කැන්සල් කරා. අන්තිමට ජපානයත් එක්ක තියෙන රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ගනුදෙනු වලට විශේෂම ජපාන් රාජ්‍ය කියන්නේ අපිට අවුරුදු ගාණක් සිදු කරපු රාජ්‍ය. ඒවට ඒක බලපෑම. මේක තමයි කේන්ද්‍ර වාචකය. ඒ ඇස්සේ ජොගින් ට්‍රැක් හදන ඒවා මේක එක විකාර මල විකඩන ටික ඔක්කොටම මුදල් නාස්ති කරනවා. මේක තමයි අපි විසින් පත් කරගත්ත පාලකීන්ගේ තත්ත්වය. ඉතින් මේ තත්ත්වය ඉවසන්නේ නැතුව අර කින්යාවල ජනතාව තෞෆික් මන්ත්‍රීවරයාගේ ගෙදරට ගිහිල්ලා පහර දුන්නා. ඊළඟට උද්ඝෝෂණ කරා. එන්නේ ජනතාවගේ කෝපය වැඩි වෙනවා. ඇත්තටම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මහජන විද්‍යාව 4 දෙනෙක් පත් කරලා. සම්බන්ධ මහත්තයෙක් කෙනෙක් තෞෆික් මහත්තයා ඊළඟ කපිල කියලා පුජන කරමුනේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා. මේ මහජන නියෝජිතෝ මේ ප්‍රශ්න දිහා බලලා තිබෙන්නේ නැහැ. ඊළඟට නමුත් මේ ආණ්ඩුව ආපුව අලුතර ග්‍රාමීය දැන් ලංසා මහත්තයා අමිතිවරයා මේ ඊට කිව්වේ අපි ඔක් කියන්න ඕනේ නගර සභාවක් කියන්න ඕනේ කියලා. ඊළඟ ඉතින් ලංසා මහත්තයා මේ මාර්තු මාස කියලා මුල්ගලක් තිබ්බේ. ඔය පාරවහදා. ඔය පාළුව දැනගෙන පාරවහදා. ඒ වුණාට රටේ ජනතාව ඇගිල්ලෙන් එනෑන කිව්වා පාරම නම් හැදුන්නේ නැහැ මෙච්චර කාලයක් කරලා. ඒකනේ ඉතින් පාරුව පෙල්ලුනේ. පාරුව යන්න කැමැත්තෙන්ද යන්නේ නෑ. ලේසියෙන් ඉක්මනින් යන්න පුළුවන් ඉඳ යන්නේ කෙටි මාර්ගයක් අරගෙන ඉඳ යන්නේ. ඒක ඇත්ත කතාව. කවුරු කැමැත්තෙන් පාරුව ගණගලා යන්න මොනවත් නැහැ. පාරක් නැති හින්දා පාරුව යන්නේ. ඉතින් පාරුව විතරක් නෙමෙයි ප්‍රේක්ෂක ඔබ දන්නවා අපේ රටේ කම්බි දෙකේ යන මිනිස්සු නේද? කම්බි දෙකයි විතරයි ඇදලා තියෙන්නේ. ඒ කම්බි දෙකෙන් තමයි මාරු වෙන තියෙන වෙන ක්‍රමයක් නෑ. එක කම්බියක් කරලා අනිත් කම්බිය දිගේ යන්නේ. එහෙම රටක් වැසිකිලි නැහැ, පහසුකම් නැහැ. තමන්ගේ උදව්වත් කරගන්න පහසුකම් නැහැ නේද? පරිපාලන පහසුකම් නැහැ ලක්ෂ 5 මාරකට. ඉතින් එහෙම රටක් නේ. ඉතින් එහෙම රටක ඉඳගෙන නේද? මෙන්න මේ වගේ ජොගින් ට්‍රැක් හදා ඉන්නකොට නේද? ජොගින් ට්‍රැක් දිහා බලපන් නේද? ඒක තමයි කතාව. ඉතින් මෙහෙම යනකොට තමයි යනතාව කුපිත වෙලා කොවිලේ හරි මන්ත්‍රීවරුන්ට ගස් බැඳලා ගන්න පටන් ගන්නේ. ඒක වැඩි ඇතක් නෑ කියලා තමයි අපිට මතක් කරගන්න තියෙන්නේ. දැන් බලන්නකො මේ විදිහට ඇත්තටම දැන් මේ පොහොර විකඩක නෙయ్యాඩ ගම වලපත් වෙලා තියෙනවා. රටේ ගොවි ජනතාව කුෂ්කාමික ප්‍රජාව විතරක් නෙමේ පාරිභෝගිකයෝ මේ හින්දා අමාරු වෙනවා. විශේෂයෙන්ම වියස් වලට, තේයස් වලට, එළවලුස් වලට පොල් වලට මේ පොහොර විකඩම බලපෑම. බරපතල ප්‍රශ්න මේකයි. හදිස්සියෙම හිතක් පහළ වෙලා ජනාධිපතිවරයා මැයි මාසේ 6 වෙනිදා ගැසට් පත්‍රකින් 22 26 ඇලේරා 48 කියන ගැසට් පත්‍රයේ රසායනික පොහොරයි කෘමිනාශකයි තහනම් කරා. හත්තලාමේ. එතකොට සමහර ඒ වගේ නේද? බණ්ඩිය මෝරලා පැල ඇවිල්ලා සමහර ඒවට ගහන්න තියෙන කැට පොහොර එක පොහොරවට ඒ මොකක්වත් කොවි ජනතාවක් නැතුණා. කොවි ජනතාව ඉතාම බරපතල ගැටලුවකට පත් වුණා. ඉතින් මේක අස්තව කතා ගොඩක් තියෙනවා නේද? මේ සෞභාග්‍ය දැක්කේ තිබ්බා. ලංකාව කුෂ්කර්මාන්තේ තම ඉහළ තැනකට ඔසවා තමයි. ජනාධිපතිවරයාගේ දැක්කේ. ඒකෙ තිබ්බේ
නව තාක්ෂණික මෙවලම් සහ තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරමින් කෘෂිකර්මාන්තය ඉහළට ඔසවා තබන විදිහක් අපි ගාව තියෙනවායි කියලා. මොකද උනේ අවුරුදු එකමාරක් තිස්සේ ඒ විදිහ නම් පිළිතර වුණේ නැහැ. නමුත් හදිස්සියෙම මේව තීරණයක් ආවා. මේ තීරණේ ගන්න හේතුව හැටියට කිව්වේ ලංකාවේ මේවා පරිහරණය කරන පරිභෝජනය කරන අය ලෙඩ වෙනවා. අහුගඩු රෝග හැදලා තියෙන්නේ පොළොන්නරුව පැත්තේ මේකෙ ඉන්න. මේක විනාශකයි මොනවාද? මේ පසට එකතු කරන රසායනික පොහොරයි ඉන්නේ කියලා. මොකද මේකට අදාළ විශේෂඥ කීප දෙනෙක් මතපල කරගෙන හිටියද නේද? පාදිනී මහත්තයා. එතුමා ඇවිල්ලා විශේෂඥ වෛද්‍යවරුන් කිසිම ආකාරයක නේද පරිශ්‍රණ වාර්තාවක් නැතුව නිකම් කතන්දර ගොඩක් සමාජය ඇතුලේ පැල කරනවා. හරියට අර වදපෙති වගේ නේද? එහෙම පැල කරපු කතා කොට බැද්දේ ජනාධිපතිවරයා මේක හින්දායි මම මේ රටට ආදරේ කියලා කිව්වා. නමුත් ඒක යට තිබ්බේ මොකක්ද? ඩොලර් හිඟකව. පොහොර ගේන්නේ සල්ලි නෑ. ඩොලර් ඒක හින්දා පොහොර ගෙනාවේ නෑ. ඒකෙන් මොකට රසායනික තහනමක් ගැන බොරු කතාවක් පට බැඳුවා. ඊළඟට බලන්නකෝ ඒකින්ද වෙච්ච දේ ඇත්තම වෙච්ච දේ කියන කනගාටුයි. විශේෂඥයෝ ගණන් හදන විදිහට මේකේ අනිත් ප්‍රතිපාදකේ හින්දා ලංකාවේ තේ නිෂ්පාදනය විශේෂයෙන්ම 35% අඩු වෙනවා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි රුපියල් වලින් ගණන් හදුවොත් රුපියල් බිලියන 84කින් ආදායම වන්න. ඊළඟට කිලෝ වලින් ගණන් හදුවොත් කිලෝ මිලියන 279කින් අස්වැන්න බාල වෙන්න නියමිතයි. තේව පොළොන්නු බිලියන 18කින් විතර ආදායම අඩු. ඊළඟට දල ජාති නිෂ්පාදනය 3.5කින් කඩපැටි කියලා තමයි තාක්ෂේරු කරලා තියෙන්නේ. මෙන්න බලන්න කාබනික වලිප්පු හින්දා වෙච්ච දේවල්. ඒ විතරක් නෙමෙයි මේ කාබනික වලිප්පු ASCII හරි ලස්සන තව වැඩක් කරනවා. ඒ මොකක්ද ලංකාව වටේට නැවක් කැරක් හිටියා ඇතුළට ගන්න. වෙයි පළවෙනියට දීපු සාම්පලෙත් තේල් දෙවෙනියට දීපු සාම්පලෙත් තේල්. මේ සාම්පල් පරීක්ෂා කරන්න කවුද? 1900 විශේෂයෙන්ම හරදක් සම්බන්ධ කරලා තියෙනවා ලංකාවේ 1999 අංක 35 දරන ශාක සත්ව ආරක්ෂණ පනත. මේ පනත යටතේ පිළිටෙව්වා MPQS කියලා ආයතනයක්. ඒකට කියන්නේ ජාතික ශාක නිරෝධායන ආයතනය. මේ ආයතනයේ දෙන්න ඕනේ සාම්පල්. මේගොල්ලෝ මේ සාම්පල් විවිධාකාර ක්‍රම හරහා පරීක්ෂා කරනවා. ලංකාවට අහිතකර බැක්ටීරියා මේවා තුළ ඉන්නවා නම් ඒවත් තහනම් කරලා ලංකාවට ගේන්න දෙන්නේ නැහැ. මේක ලෝක කාලයක් තිස්සේ කරපු ක්‍රමයක්. නමුත් ලංකාව ඒක හොඳට අනුගමනය කරන්න අදාළ නීති රීති සකස් කරලා තියෙනවා. නීති එහෙම තිබ්බට නීතිගරුක රටක් හදන්න කතා කරාට පාලකයෝ මේ නීති සලකන්නේ නැහැ. තමන්ගේ ව්‍යාපාරය එහෙම බලන්නේ. මොකද්ද මේ නීතියට වෙච්ච දේ? අන්තිමට අපේ අය හරියට පරීක්ෂණ කරන්නේ නැහැ කියලා තුන්වෙනි පරීක්ෂණේ බාර දුන්නා චීන සමාගමේම ගජ මිතුරන්. මොකද උනේ ඒ පරීක්ෂණේ සමත් කියලා ආවට මොකද උනේ ඒකෙත් තියෙනවා 10%කට වඩා අඩු ප්‍රමාණයක් යම් අහිතකර බැක්ටීරියා රජීවෝ කියලා. ඔයාලා කලංචි මැද්දේ මේක පාර්ලිමේන්තුවේ කැබිනට් එක ඇතුළේ සාකච්ඡා කරලා අන්තිමට LC ඕපන් කරපු මහජන බැංකුව අසාධුගත වුණා, බැක්ලිස්ට් වුණා. ඒස් මොකද උනේ මේකට මිලියන 6.7ක් ගෙවන්න තීරණය කරා කැබිනට් තීරණයක්. තාම ගෙවලා නැහැ. ගෙවන්න තීරණය කරා. මේ වෙනද ගණදෙනුවක් කරද්දී විශේෂයෙන්ම වෙනද ගණදෙනුදී පාර්ශ්වයන් දෙක ගැන සාකච්ඡා කළා. වෙච්ච හානිය වල ලාභ කතා කළා. නේද? එහෙම එපයි ගෙවන්න. එහෙම කිසිම කතාවක් නැතුව ගෙවන්න තීරණය කරා. නමුත් අපිට ගෙවන්න යද්දි තමයි නැවවල ප්‍රශ්න වලට එහෙම ගෙවන්නේ නැති නේද? මොකද්ද? අපේ නැවවලට වන්දි ගන්නවා අපේ මුහුදු කලාපෙම විනාශ කරමු. කැස්පියා විශාල ප්‍රමාණයක් මරලා ගන්නවා. සම්පූර්ණ වෙරළ තීරේ විනාශ කරපු අර පිපිලිච්ච නැවවල වන්දි අපිට නම් තාම හම්බුන්නේ නැහැ. අපිට ඒක ගැන කතාවකුත් නැහැ. අප්ඩේට් එකක් කියන්නේ. ප්‍රගතිය ගැන අදහසකුත් නැහැ නේද? එහෙනම් මේක එන්න නෙමෙයි මේක ශනිකව තීරණයක් ගත්තා මේ කිංග සමාගමට. ගෙවන්න ඕනි කියලා කැබිනට් තීරණයක්. හරි? ඒක තමයි කතාව. එතකොට රුපියල් වලින් ගත්ත කෝටි 1,600. ඒ ASCII අර නැනෝනයිට් එක නේද? නේද? පොර නැනෝනාට කියන්නේ කුංචි කියලා නැනෝනාට. මගඩිය මොකක්ද වෙලා තියෙන්නේ? මගඩිය ලොකු නේද? ඒකයි කතාව. හරි? ඒක තමයි ඇත්ත කතාව. දැන් ප්‍රශ්නේ මේකේ ඒක මොකද උනේ? ඒකේ 1,400ක ඒකේ 1,100ක ගැප් එකක් ආවා. කෝටි 1,100. ඉන්දියාවේ කියනවා අපි මේ ගානට තමයි දෙන්නේ. දීලා තියෙන්නේ. නමුත් අපෙන් මේ දක්වලා තියෙනවා ඊට වඩා ලොකු ගානක්.
මේවා ගේන්න ඇයි මේ පෞද්ගලික අංශයට බාර දෙන්නේ? නේද? පෞද්ගලික අංශයට බාර දෙන්න නෑ නේද? අර නයි මොනවාද මේ ඇන්ටිජන් ගේන්න නේද? එක જાති දේවල් ගෙන්න දුන්නා නේද? එහෙම දීලා මේ ගජ මිතුරන් සතුටු කිරීමේ ව්‍යාපෘති තමයි මේවා මේ ගන්න. ඉතින් එහේ ඇස්සේ ලංකාවේ කෘෂිකර්මාන්තයේ හැමදාම එකම තැන පාන්නේ. ඒක තමයි කාරණා. දැන් උදාහරණයක් ගන්නකො. දැන් අර ව්‍යාපාරික කෘෂිකාර්මික තත්ත්වයන් ඇතුලේ ඉන්න රටවල්. අපේ රට පිටියෙම වගේ තිරිපි ඒ වන්නේ අර මහා දවල් තිරු යායවල වල ඒවට සෙස්නා වගේ වන්‍යානා වලින් තෙල් පොහොර ඉහළ එක දේවල් කරනවා. එහෙම විශාල ව්‍යාපාරික කෘෂිකර්මාන්තයක් කරලා මහා දවන්ත ක්‍රියාවලියකට පස්සේ තාක්ෂණික මේවා උපකරණ යොදාගෙන කිලෝමීටර් දසදහස් ගණන් නැව් වලින් ගෙවලා නේද? නැව් ගාස්තු, දන් ගාස්තු, ඊළඟ රක්ෂණ ගාස්තු මේවා ඔක්කොම ගෙවලා අපිට පිටි කිලෝ එක රුපියල් 82 83 84 ගන්න හම්බුන දැන් ඊට විතර 14කින් වැඩි වුණා නේද? කවදාකවත් වෙච්ච නැති ගාන නේද? 750න් රුපියලෙන් රුපියල් 5ක් තමයි උඩින් වැඩි වුණේ. මෙන්න එකපාරට රුපියල් 14කින් වැඩි වුණා. හරිද? එතකොට මොකද වෙන්නේ? ජනතාව පාන් කියා ගන්නවා බලු ඉන්නේ දැන්. හරිද? මේගොල්ලන්ගේ මේ සෙල්ලම් ඉන්නේ. හරිද? දාත නිෂ්පාදනය වැටලා නේද? අර රුපියල ස්ථායි කරනවා කියුවා. මොකද වෙලා තියෙන්නේ? ඩොලර් එක ස්ථායි කරලා තියෙනවා මේ දවස්වල වලින් අල්ලන් ඉන්නේ. පොඩි දවසේ අල්ලන් ඉන්න පුළුවන්. දෙසැම්බර් වෙනකොට ඉරි තලා යනවා නේද? දෙගොඩ තලා යනවා අල්ලගෙන ඉන්න බෑනේ. බෝලයක් වුණත් වතුරට දාගෙන ඉන්න පුළුවන් නේද? ඉතින් ඔක තමයි කතාව. ඉතින් මේ වගේ විශාල අර්බුදයක් මතුවෙනවා. නමුත් මේගොල්ලෝ වෙන සෙල්ලම් ටික ඔක්කොම දානවා. ඉතින් ලංකාවේ කෘෂිකර්මාන්තයේ කිසිම ආකාරයක හවුහරණක් මේ කිසි දෙයකින් වෙලා නැහැ. ඒක ඇත්ත කතාව. නමුත් වෙන ගොඩක් ಜಾති ගැසට් වලින් සහ එක දේවල් වලින් අපේ කෘෂිකර්මාන්තයේ වෙච්ච හානිය සුවිශාලයි. අපේ කෘෂිකර්මාන්තයේ කවදාකවත් උඩ කියන්නේ ලංකාවේ වීගොවියා සාධක මිලක් නැතුව හැමදාම දුක් විඳිනවා. අනුරාධපුරේ ඉඳන් මෙහෙට එන්න තියෙන කිලෝමීටර් 210යි. අර ඇමරිකාවේ ඉඳන් ආජන්ටිනාවේ ඇමරිකාවේ වයොමින් වගේ පැති වලින් ඊළඟට ඔය ඒ පැති වලින් අපිට එන්න තියෙන පිට. හරිද? අර කිලෝමීටර් 210 ගෙවලා එන හාල් ඒ කියන්නේ හාල් වල ඉඳි තුන්ගුණයකින් විතර වැඩි වෙලා 150 200ක් කියලා අපිට එනවා. ඒතකොට පාරිභෝගිකයට සහනයකුත් නැහැ, ගොවියට සහනයකුත් නැහැ. ඒ වුණාට කිව්වේ Oracle database යොදාගෙන නේද? සියලු දේවල් පිළිවෙලක් කරලා නේද? දත්ත පද්ධතිය හරහා ක්‍රියාත්මක කරන විදිහේ විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ කියලා. දැන් මොකද වෙන්නේ? රටක මිල පාලනය කරලා තියෙන බඩු ඔක්කොගේම මිල පාලනයක් පහුගිය කාලේ අයින් කරලා දැන් මුදලාලිට ඕන විදිහට තමයි රටේ මිල තීරණය වෙන්නේ නේද? උච්චාවචනය වෙන්නේ. අන්න එහෙම තමයි මේවා සියල්ල තීරණය වෙලා තියෙන්නේ. ඒකද කෘෂිකර්මාන්තයට කරපු කිසිම දෙයක් නැහැ. ඒ ඇස්සේ මොකද කරන්නේ? තේ කර්මාන්තය කියන්නේ ලංකාවේ සිලොන් ටී කියන්නේ බ්‍රෑන්ඩ් එක. මේ බ්‍රෑන්ඩ් එක පහුගිය කාලේ වැටිලා ඒ හැමද අපිවත් පහු කරගෙන කෙන්යාව ඉස්සරහට ගිහිල්ලා ඉන්නේ. ඒකින්ද අපේ තේ කර්මාන්තේ සම්පූර්ණ විදවට්ටම් වෙනවා. එතකොට මෙහෙම වුණාම ඒ ඇස්සේ මාධ්‍ය සෙල්ලම් වෙනම වෙනවා. අර ජනාධිපතිවරයා කාබනික කෘෂිකර්මය කරපු ගොවියෙක් කියලා කිව්ලා හම්බ වෙලා මහා අශ්වයන්ලා මේ පළදාවන කතා කරලා මාධ්‍ය අද ගහනවා. හෙට මාධ්‍යෙන් යනවා එතුමාගේ කුඹුරට. එතුමාට කියන්නේ බලනකොට කුඹුරේ හැමදාම කැටපොර දාලා තියෙනවා. කාටද මේ සෙල්ලම දාන්නේ? කාටද මේ බොරුව කරන්නේ? කොහොමද මේ බොරුවේ මිනිස්සු මේ විදිහට අන්දගෙන යන්නේ? ඒකින්ද රටේ ජනතාව, ගොවි ජනතාව විශේෂයෙන්ම තවදුරටත් ඉවසන එකක් නෑ. විශේෂයෙන්ම ගොවි ජනතාව තමයි මේ ගොඩක් ආණ්ඩු ගේන්න ගම්වල වැඩ කරේ මහන්සියුනේ පොටන් ගන්න ස්ටේජ් එකට. ඒකින්ද අපි වගකීමෙන් කියනවා. තවදුරටත් ඔබ හොරුන් පාර්ලිමේන්තුවට පත් කරා. තක්කඩියන් පාර්ලිමේන්තුවට පත් කරන්න වැඩ කරන්න එපා. ඔබ සැබෑ ජනතාවගේ ඉතින් තෝරන කාර්යය දැන් එළඹිලා තියෙන කියලා තමයි අපිට මතක් කරන්න වෙන්නේ. ගොවියෝ හැමදේම අමාරු වෙట్లా ඉන්න වෙලාව. ගොවියොත් එක්ක ඔවුන්ගේ අශ්වයන්ට එක්ක සෙල්ලම් කරන ආණ්ඩුව. සාණ්ඩුව ඇමතිවරු අර මැති සභාවේදී හැසිරෙන විදිය දාන්නේ. ඒක තමයි බලන් ඉන්නේ නේද? පහුගිය දවස්වල අර මැති සභාවේ තාම චිරාත් කාලයක් හිටපු කෙනෙක් තමයි වයසක අමාත්‍යවරයෙක් වාසුදේව නායක. ඒ අමාත්‍යවරයා එතුමා ඉතාම බරපතල ප්‍රකාශයක් කරා. මොකද්ද? ලෝකෙ කොහෙත් ව්‍යාපාරයක් කරනවා නම් බිස්නස් එකක් කරනවා නම් වංචාව වෙනවා තමයි. ඒක වළක්වන්න බෑ. හත්තරා මේ ඉබ්බදී දෙන්න. හරි ප්‍රශ්නේ මේ වගේ පරිණත අමාත්‍යවරු මෙහෙම කියද්දී පාර්ලිමේන්තුවට යන කාලද සාමක
රටේ නේද සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවලට යන කාලදස්වා මොකක්ද සෞභාග්‍ය දැක්වීම කියන වචනයක් සාර්ව ආර්ථිකයක් හදනවා කියලා නේද. එතකොට වංචාකාරයෙන් ඉන්න සාර්ව ආර්ථිකය ගොඩනගන්න වාසුදේව මහත්තයාගෙන් අපි අහන්න උපී කණ්ඩායමට. ඊළඟ දෙවනි කාරණා අර තිස්ස කුට්ටි කියලා මන්ත්‍රීවරයා. එතුමා ස්ත්‍රීන්ට අපහාස කියලා පාර්ලිමේන්තු කුණුහරුප කියලා මහා අයියෙන් කෑ ගහලා කතා කරලා කුණුහරුප මහා දැවැන්ත ඉතාම නින්දිත විදිහට අසික්කිත විදිහට හැසිරෙනවා. ඒක කොහොමද ඡන්දදායක විදිහට අපි ඔබ තමුන්වහන්සේලා බලාගෙන ඉවසගෙන ඉන්නේ. ඊළඟට අර දයාසිරි මහත්තයා කියනවා මේ රටේ ජනතාව ඉතාම අමාරුවෙන් ඉන්න කාලේ. දයාසිරි මහත්තයා කියනවා මේ ජනතාවට නීතියක් දාන්න ඕන, දඩ ගන්න ඕන, තනියෙන් වාහන යනවා. තුන් හතරෙන් දාන්න යනවා. මං කියන්නේ එතුමට ඒ ආදර්ශ දෙන්න. කුරුණෑගල ඉඳන් කොළඹට ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු හැමදාම දාගෙන ඉන්න. ඔය බෑකප් එකේ යාගේ ප්‍රභු ආරක්ෂක වාහනේ ඉන්න ඩ්‍රයිවර් වේදුරාව කරකට කරලා අනිත් කට්ටිය මිනිස්සු පටවගෙන ඉන්න තමයි අපිට කියන්න වෙන්නේ. ඊළඟ මහින්දානන්ද මහත්තයා කුෂිකර්මාන්තයෙන් කරපු කිසි දෙයක් නේද? මොකද උනේ? එතුමා දැන් කුෂිකර්මාන්තය ගැන තියෙන කතාව නවත්තලා එතුම පටන් ගන්න තියෙනවා මේ කුකුල් මසු විතරයි කියලා කතා කරනවා. ඒකෙන් කහලා තිබ්බා කුකුල් මස් හිටවලද විතර හිටවලද ඔය අස්සන්න ගත්ත කියලා. කුකුල් මස් විතර අස්සන්න වැඩි වෙනවා. හරි කුකුල් මස් 700යි ගාන විතරේ වැඩි වෙලා 24යි 30යි අතර ගාන. එහෙම දීදී ගහනුත් වැඩි වෙනවා. එතකොට මේ කොහොමද මේ සූත්‍රය හදාගන්නේ? මේ සූත්‍රය කොහෙන්ද හදාගන්නේ? ගණන් වැඩි වෙන එක අස්සන්න වැඩි වෙන එක අතර තියෙන සූත්‍රය. ඒකින්ද ජනතාවට විලු සපයන්න එපා වහින්න නම් දැනුතුමා කියලා තමයි අපේ මුඛී කණ්ඩායම හැටියට කියන්න තියෙන්නේ. ඊළඟට චමරාජපක්ෂ මහත්තයා එතුමා මුලින් මේ ආණ්ඩුව පටන් ගන්න කාලෙම කිව්වා මොකේද මේ කලාපෙක තියෙන ස්වභාවික වැසි වනාන්තරය සිංහරාජ අඩවියේ මැද්දේ වැවුදලා කපන්න තියෙනවා කියලා ව්‍යාපෘතිය. හත්තලා මේ සිංහරාජ අඩවිය කියන්නේ සාමාන්‍යයෙන් නොයිදුල් වනාන්තර කණේටයි තියෙන්නේ. ඒ කියන්නේ වැසි වනාන්තර වලින් තියෙන ප්‍රබල වනාන්තර. ඒක රකින්න ඕනේ, ඒක ආරක්ෂා කරන්න විශාල සම්පතක්. ඒකේ තියෙන සත්ත්ව විවිධත්වය ඒකට ආවේනික වෙච්ච ලංකාවට ආවේනික සත්ත්ව විශේෂ ගණනාවක් ඉන්නවා. ඒක මෙවැනි සුන්දර මනෝරම භූමියක් අස්සේ සංවර්ධන කටයුතු කරන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ඒකේ ගහ පොළේකටවත් හානි කරන්න අයිතියක් නැහැ. ඒ වගේ මේ වගේ ගොන් කතා. එයාස එතුමා මේ ළඟදී කිව්වා ඉස්සරහට මොනවාද මඤ්ඤොක්කයි මුංගටයි කාලේ. ඒතර මුංගට කිලෝක රුපියල් 800 දුක් දෙනවා. එහෙම දින කාලේ කියන මුංගට කාලා තමයි ජීවත් වෙන්නේ. ඒ වගේ කතා. එක වෙලක් කාලා ඉන්න කියලා තව කට්ටිය. ඊටසේ මේ ආණ්ඩු පටන් ගන්න කාලෙම අර ඔක්සිජන් ඕනේ නැහැ ජීවත් වෙන්නේ. ඒ වගේ කතා. දැන් මේ වගේ මේ කතාකාරයෝ ටිකක් හැදිලා තියෙනවා. කිසිම පදනමක් නැති දේවල් සමාජයට ප්‍රකාශ කරන. දැන් හොඳම උදාහරණ මේ ඊයේ පෙරේදා ආගියවන්න මාත්‍යා කියනවා ගෑස් කතාව. මොකද දියුණු රටවල ගෑස් පිපිරෙන්නේ. ඒකින්ද ඒක ලංකාව දියුණු රටක් කියලා හඳුනා ගන්න හොඳ සංකේතයක්. හොඳ කියන කතාව. ඒසේ මෙච්චර මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකතුමා කියන්නේ දේශපාලන කෙනෙක් වදියත් වෙන්නේ නැති කෙනෙක්. එතුමා හැමදාම ස්වාධීන වෙකී කතානායකතුමා. නමුත් මේ අලුතෙන් අපේ කතානායකතුමා දේශපාලන අදහස් ප්‍රකාශ කරනවා තියෙනවා. එතුමා කියනවා ගෑස් එහෙම පිපිරෙනවා තමයි. ඒ ටිකක් කරා. හරි මේ වගේ කතානායකතුමාගේ නම් මේ භූමිය බරපතල ලෙස නේද? බරපතල ලෙස කේද වාචකයකට නේද? එහෙම පිටිම කුණු ගොඩක් බාරපත් කරගෙන ඉන්නේ. ඉතින් ඒකින්ද රටේ ජනතාව තව දුරටත් මෙවැනි කුණු නම් පාර්ලිමේන්තුවට යවන්න එකක් නෑ. ඒකින්ද රටේ ජනතාව දවසින් දවස දැනුවත් වෙනවා. අපි කියන්නේ අර තව දාර්ශනිකයෙක් කියලා තියෙනවා. නේද? පාලකයන් පත් කරන්න වෙහෙසනවා වෙනුවට ඉස්සෙල්ලා දැනුවත් ජනතාව පත් කරගන්න කියලා. මුඛී කණ්ඩායම නිසා අපි මතක් කරනවා අපේ ප්‍රයාසය දැනුවත් ජනතාව එවිට ඔබට සුසු පාලකයා සහ නායකයා තෝරාගනිමින් ඔහු කවරදාකවත් දේශපාලනය නොකරපු කෙනෙක් වෙන්න ඕනේ නැත. ඒ මොකද එහෙමත් ඒවා තියෙන්නේ පෞද්ගලික කාලේ අදේශපාලනික කතා. දේශපාලනය කරපු අය ගැලපෙන්නේ සමහර අය දානවා මේ වයසක මිනිස්සු හරියන්නේ කියලා. දැන් වයස අදාළ නැහැ නේද මාධ්‍ය මොහොත් වගේ අය. දෙවෙනි පාර පළවෙනිපත් වෙනකොට වයස 88ක් යනවා. එතකොට ඒ જાතිය අය මේකේ තියෙන වයසද තරුණද බාලද මහලුද දේශපාලනය කරාද නැද්ද ඒක නෙමෙයි කතාව. කතාව හරි ප්‍රතිපත්තිමය තීන්දුවක මිනිස්සු වැඩ කරලා තියෙනවා. දූෂකයෙක්ද වංචාකාරයෙක්. එයා නැත්තම් හරි උමනාවක් තියෙන කෙනෙක්ද වැඩ කරලා ඔප්පු කරලා තියෙන කෙනෙක්ද කියන එකයි වැදගත්. ඒකින්ද නිර්දේශපාලනික කතා වලින් වෙන් වෙලා හරි මාවතක් කරා යොමු වෙන ශක්තිය දැයි ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරලා සුබ සතියක් කියලා අපි ඉල්ලනවා. බොහොම ස්තුතියි. ඔබට මෙවැනි වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම්
ටැප්‍රබෙන් TV නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. පහලින් ඇති බෙල් සලකුණද ක්ලික් කරන්න.